සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාද වලින් දෙවියන් වහන්සේගේ හාස්කමෙන් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පූර්ණ සතියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රකාශ කරනවා අපි මේ වසර පටන් ගන්නකොට ඊටමත් සුබවාදී දේව වචනයක් මුල් කරගෙන තමයි මේ වසර අපි පටන් ගත්තේ ජශුව පොතේ තිබෙන මේ දේව වචනය ශක්තිමත්ව ධෛර්යමත්ව සිටීමටද බිය නොවීමටද නොකැළඹීමටද මා නුඹට අනකලා නොවේද මන්ද නුඹ යන හැම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග වැඩ සිටින සේක නැවත වරක් අපි මේ වචන දිහා බලමු ශක්තිමත්ව ධෛර්යමත්ව සිටීමටද බිය නොවීමටද නොකැළඹීමටද මා නුඹට අනකලා නොවේද මන්ද නුඹ යන හැම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග වැඩ වසින සේක. එහෙනම් සහෝදර සහෝදරවරුනි අපි මේ වසරට පා තැබුවේ බියෙන් ගොළු ගැහි සැකෙන් අඩපණ වෙලා දුර්වලකමින් මැලවී ගිය මලක් වගේ නිකන් හුළඟේ පාවී යන්න නෙමෙයි. එහෙනම් අපි මේ වසරට එළඹුණේ ශක්තිමත්ව ධෛර්යමත්ව සිටීමට බිය නොවීමට නොකැළඹීමට. එහෙනම් සහෝදර සහෝදරයනි අද මං ප්‍රශ්නයක් අහන්න කැමතියි. නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග වැඩ සිටින සේක නම් සහෝදර සහෝදරනි අද නුඹ යන්නේ කොහෙද? මේ ජශුව පොතේ දෙවියන් වහන්සේ මේ ප්‍රකාශනය ජශුවට කරන්නේ සැහැල්ලු ප්‍රකාශනයක් නෙමෙයි. එහෙනම් දෙවියන් වහන්සේ ජශුවට මොකක්ද ඇත්තටම මෙතන කියන්නේ? කූඩාරම්වල අවුරුදු 40ක් පමණ ජීවත් වුණු ජීවිතයට යුද්ධයක් දැකපු නැති ජීවිතයට යුද්ධ කරලා නැති ජශුවගේ සෙනග සමග ජෙරිකෝ වැනි බලවත් නගර ඇතුළට ගිහිල්ලා එම මිනිස්සු මැඩ පවත්වගෙන එම නගර ජය ගන්න කියලා තමයි ජශුවට මෙතන කියන්නේ. බොහෝ අවස්ථාවල ශුද්ධ වූ වචනේ යම්කිසි මෙවැනි කතන්දරයක් දැක්කම අපේ හිතේ තුළ ඇතිවෙනවා යම්කිසි ආවරණයක්. අපේ හිත අපි ආවරණය කරගන්නවා. දේව වචනේ තියෙන මේ කතන්දර සත්‍ය කතන්දර ඇත්තට උන දේවල් අපේ හිතට ඇතුල් කරගන්න නැතුව අපේ හිත අපි ආවරණය කරගන්නවා. එහෙම කරන්න එපා සහෝදර සහෝදරයනි. මේ අවස්ථාව ගැන පොඩ්ඩක් සලකලා බලන්න. ජශුව කියන්නේ කවුද? ජශුවගේ කට්ටිය කවුද මෙතන? මේ ඊජිප්ට් වලින් වහල්ලු වශයෙන් හිටපු ජනතාව නේද කාන්තාරයට ඇවිල්ලා අවුරුදු 40ක් කාන්තාරයේ කැරකි හිටියේ. මොකද පළවෙනි අවස්ථාවේදී ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ අවස්ථාව දුන්නම එම අවස්ථාවේ ප්‍රයෝජන ගන්න ඒගොල්ලන්ට ඇදහිල්ල තිබුණ නැති නිසා අවුරුදු 40ක් කාන්තාරයේ හිටපු ජනතාව නේද මේ ජශුවගේ ජනතාව. ජශුවගේ කට්ටිය. කමක් නෑ අපි හිතන්න පුළුවන් ඒ වුණාට ඊජිප්ට් කියන රටේ මේගොල්ලන් ඉඳද්දී හොඳට කාලා බීලා ඒ වහල්ලු වගේ හිටියට බර වැඩ කරලා හොඳ ශක්තිමත් මිනිස්සු වගේක් තමයි ජශුවට හිටියේ කියලා. නමුත් එහෙමද? හොඳ ශක්තිමත් මිනිස්සු කට්ටියක්ද ජශුවට හිටියේ? ඊජිප්ට් රටෙන් ආපු දෙවියන් වහන්සේගේ සෙනගට ඇදහිල්ල නැතිකම නිසා දෙවියන් වහන්සේ ඒ සියලු දෙනා වෙනුවෙන් සූදානම් කරලා තිබුණු කිරිවලින් පැණිවලින් ඉතිරි යන දේශයට ඇතුල් වෙන්න අපොහොසත් වුණා. එම ඇදහිල්ල නැති නිසා එම මුළු පරම්පරාවම ඒ අවුරුදු 40 තුල ඒ කාන්තාරයේ මිය ගියා. ජශුවා සහ කේලබ් කියන මේ පුද්ගලයන් දෙන්න හැරුණම අනිත් සියලු ඒ කණ්ඩායමේ හිටපු සියලු දෙනාම මිය ගියා. එහෙනම් කවුද මේ ජශුවගේ කට්ටිය? කවුද මේ ජශුවගේ හමුදාව? නගරයක් දැකලා නැති, දියුණු සමාජ ක්‍රමයක් දැකලා නැති, අවි ආයුධ ගැන කිසිම තේරුමක් නැති මේ කාන්තාරයේ බිහුණු අලුත් පරම්පරාව. ඒ සියලු දේවල් කමක් නෑ සහෝදර සහෝදරනි. ජශුව ශක්තිමත්ව ඉන්න ඇති. මෝසස් කියන නායකයා තාම මේ කණ්ඩායම සමග හිටියනම් මෝසස් කියන නායකයා මේ ජනතාව ඊජිප්තු රටෙන් බේරා ගන්න දෙවියන් වහන්සේ මෝසස්ව ඊජිප්ට් වලට හැඳෙව්වම හිතා ගන්න බැරි තරම් ලොකු හාස්කම් කරලා මේ කට්ටියව ඊජිප්ට් වලින් එළියට ගත්තේ. ඊජිප්ට් වල තිබුණ ලොකුම යුද හමුදාවටවත් බැරි වුණා මෝසස්
විරුද්ධ වෙන්න. මක් නිසාද දෙවියන් වහන්සේ මෝසස් සමග සිටිය නිසා. ජොෂුවා කියන්නේ කවුද සහෝදර සහෝදරනි? මෝසස්ගේ අත් උදව්වට හිටපු තරුණ ළමයෙක් පමණයි. දෙවියන් වහන්සේට යාඥා කරන්නවත් දෙවියන් වහන්සේගේ හාස්කම් මෝසස් වගේ ඒ හාස්කම් භුක්ති විඳින්නවත් ජොෂුවා දැනන් හිටියේ නෑ. මේක අද අපිට වැදගත් වෙන්නේ ඇයි සහෝදර සහෝදරනි? සමහරක් විට අපි හිතනවද එහෙනම් අපි අත් උදව්වට ඉන්න ජොෂුවා වගේ කියලා. නමුත් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න අවස්ථාවේදී මෝසස් හිටියේ නෑ. දියුණු නගරයක් දැකපු නැති, දියුණු ශිෂ්ටාචාරයක් දැකපු නැති, අවි ආයුධ අතට අරන් හරියට පුහුණුවක් නැති කාන්තාරයක ඉපදුණු පරම්පරාවක් සමග මෝසස්ගේ අත් උදව්වට හිටපු මේ ජොෂුවට දැන් දෙවියන් වහන්සේ දෙන අනකිරීම මොකක්ද? මේ පරම්පරාව අරගෙන මේ අවුරුදු 100 ගාණක් තිස්සේ ගොඩනගා තිබෙන විශාල නගර, යෝධයෝ ඉන්න නගර, අවි ආයුධ තියෙන නගර මැඩ පවත්තන්. දෙවියන් වහන්සේ ජොෂුවට කිව්වම නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග වැඩ සිටින සේක කියලා. මේකෙන් අදහස් කරේ මේ දියුණු නගර, අවුරුදු 100 ගාණක් තිස්සේ දියුණු වුණු නගර, යෝධයෝ ඉන්න නගර, අවි ආයුධ තියෙන නගර, සොල්දාදුවෝ ඉන්න නගර, හමුදාවල් තියෙන නගර වලට ජොෂුවා යනකට දෙවි සමිදානන් වහන්සේ ඔහු සමග වැඩ සිටින සේක කියන එක තමයි අදහස් කරේ. මේ නගර වලට මුහුණ පාන්න ජොෂුවා යන්නේ කොහොමද? කාන්තාරයක බිහිවුණ අවි ආයුධ ගැන වැඩි පුහුණුවක් නැති, ලෝකයේ තියෙන කිසිම ප්‍රධාන නගර හෝ මේ ලෝකයේ මොකක්ද කියලාවත් හරියටම තේරුම් ගන්න නැති නව පරම්පරාවක්, ඒ කාන්තාරයේ බිහිවුණු පරම්පරාවක් සමග ජොෂුවා දැන් මේ විශාල නගර විරුද්ධව සටන් කරලා ඒ නගර මැඩ පවත්වගෙන ඒ දේශය අයිති කරගන්න යනවා. මේක මනුෂ්‍ය කැමැත්ත අනුව නෙමෙයි වෙන්නේ. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කිසිම විදියකට ජොෂුවට හෝ ජොෂුවා සමග සිටින ඊශ්‍රායල් ජනතාවට කිසිම විදියකට අපහාසක් කරන්න නෙමෙයි සහෝදර සහෝදරයනි. නමුත් අපිට මොහොතකටවත් හිතන්න පුළුවන්ද ලංකාවේ අපේ රටේ තියෙන, අපේ රටේ තාම ඉන්න වැඩි ජනතාව ඒගොල්ලන්ගේ කුඩා ආයුධ ටික එකතු කරගෙන එක්රැස් වෙලා ඇවිල්ලා ලංකාවේ ආණ්ඩුවේ තියෙන යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාවට විරුද්ධව සටන් කරලා ලංකාව මැඩ පවත්ව ගන්න පුළුවන්. ජොෂුවා සහ දෙවියන් වහන්සේගේ කණ්ඩායමට කිසිම විදිහකට අපහාසයක් කරන්න නෙමෙයි සහෝදර සහෝදරි. නමුත් කාන්තාරයක බිහි වුණු එම නව පරපුරෙන් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්? මේ කතාව ඉවර වෙන හැටි අපි හොඳටම දන්නවා. ජොෂුවා මේ පිරිස එක්ක ගිහිල්ලා ජෙරිකෝ නගරය පමණක් නොවේ, ඒ අවට මුළු ප්‍රදේශයම, එක නගරයක් නෙමෙයි, නගර දෙකක් නෙමෙයි, නගර තුනක් නෙමෙයි, එම මුළු ප්‍රදේශයම යුද්ධ කළා මැඩ පවත්ව ගන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. එහෙනම් සහෝදර සහෝදරවරුනි, මේ කාන්තාරයේ බිහිවුණු මේ නව පරපුරට මේ නගරවල තියෙන විශාල අවි ආයුධ හමුදාවන්, ශිෂ්ටාචාර වලට වඩා බලවත් දෙයක් මේ කාන්තාරයේ බිහිවුණු නව පරපුරට තිබුණා. මොකද්ද ඒ දේ? මේ සියලු නගර යුද හමුදාවන් පරාජය කරන්න මේ නව පරපුරට තිබුණු බලවත්ම දේ මොකද්ද? දේව වචනය. දේව වචනය සහෝදරවරුනි. දේව වචනය මේ හැම නගරයේ තියෙන හැම හමුදාවකටම වඩා, හැම යුද අවි වලට වඩා ශක්තිමත් දේව වචනය මෙම පරපුරේ හිතේ ස්ථාපිත වෙලා තිබුණා. කිසිම නගරයකට, කිසිම රජු කෙනෙකුට, කිසිම යුද හමුදාවකට එම දේව වචනයට විරුද්ධව නැගී සිටින්න බැරි වුණා. දෙවියන් වහන්සේගේ වචනය, ශුද්ධාත්මයන් වහන්සේගේ පැවැත්ම, යේසුස් වහන්සේගේ ආලේපය අපේ ජීවිතය මත තියෙනව නේද සහෝදර සහෝදරි? නමුත් අපේ හිතේ තියෙන්නේ මොකද්ද? අපි මෝසස් නෙමෙයි, අත්කොළුවෙක් විතරයි, අපි උදව්වට ඉන්න කට්ටිය විතරයි කියලාද අපේ හිතේ තියෙන්නේ? එහෙමනම් දැන් අපි හිතට ගමු සහෝදර සහෝදරවරුනි. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශයට අරන් ගියේ මේ මෝසස්ට උදව් කරන්න හිටපු ජොෂුවා සහ නව පරපුරක් සමග. මක් නිසාද? දෙවියන් වහන්සේගේ බලය අපිත් සමග තියෙන විට අපිට අවි ආයුධ, මුදල්, මන්ත්‍රීවරු,
අරයාගෙන් මෙයාගෙන් හැම කෙනෙක්ගෙන්ම උදව් අවශ්‍ය නෑ සහෝදර සහෝදරයනි. දෙවියන් වහන්සේගේ වචනය අපේ හිත තුළ තියෙනකොට අපිට ඕනම යුද්ධයකට ඉදිරිපත් වෙලා එම යුද්ධය ජය ගන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ජනතාව පොරොන්දු දේශයට අරන් ගියේ මෝසස් නෙමෙයි සහෝදර සහෝදරවරුනි. මෝසස්ගේ අත්කොළුවයි. නමුත් මෝසස්ගේ අත්කොළුවත් නෙමෙයි සහෝදර සහෝදරවරුනි. දෙවියන් වහන්සේ. එහෙනම් අපි තේරුම් ගමු. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන්නේ මුරුදු හදවතක් පමණයි. තරාතිරම් වලින් දෙවියන් වහන්සේට වැදගත්කමක් නැහැ. ලොකු පොඩි කියන අදහස් වලින් දෙවියන් වහන්සේට වැදගත්කමක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ මුරුදු හිතක් ඔබට තියෙනවා නම් දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන ඔබේ හිතේ පැහැදීමක් තියෙනවා නම් දෙවියන් වහන්සේට කෘතඥතාවය දක්වන්න ඔබට පුළුවන් නම් දෙවියන් වහන්සේ ඔබට කොච්චර ආදරේද කොච්චර ඔබ ළඟින් දෙවියන් වහන්සේ හුස්මටත් වඩා ළඟින් ඔබ ළඟින් ඉන්නවා කියලා තේරුම් ගන්න පුළුවන්. අත් කොළුව නෙමේ සහෝදර සහෝදරනි, අත් දරුවෙක්ට පවා පුළුවන් හාස්කම් කරන්න. තමන්ගේ බැංකු ගිණුම දිහා බලලා තමන්ගේ වටිනාකම තීරණය කරන්න එපා සහෝදර සහෝදරවරුනි. තමන් වටේ ඉන්න මිනිස්සු ගහන ගල් දිහා බලලා තමන්ගේ වටිනාකම තීරණය කරන්න එපා සහෝදර සහෝදරවරුනි. දෙවියන් වහන්සේගේ වචනය හිතට ගන්න. දෙවියන් වහන්සේගේ වචනේ තියෙන්නේ දෙවියන් වහන්සේ ඔබ සමග සිටින අවස්ථාවේදී නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග වැඩ සිටින සේක යන තේමාව තමයි. අපි මේ තේමාවෙන් නේද මෙම මුළු අවුරුද්දම පටන් ගත්. එහෙනම් සහෝදර සහෝදරවරුනි, යම් කිසි නිර්භීතකමක් Tamanගේ හිතට ගන්න. වියෙන් හැකිලෙන්න එපා. ලැජ්ජාවෙන් ගුලි ගහන්න එපා. සැකය හිතට අරගෙන අඩපණ වෙන්න එපා. මම අත්කොළුවෙක් විතරයි කියලා හිතලා පසුබට වෙන්න එපා. දෙවියන් වහන්සේගේ වචනය හිතට ගන්න. නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග වැඩ සිටින සේක. එහෙනම් සහෝදර සහෝදරවරුනි, දෙවියන් වහන්සේගේ අවියායුධ අතට ගන්න. එෆීස පොතේ තියෙන්නේ මොකද්ද? එබැවින් ස්ථීරව ඉන්න. ඔබේ ඉඟටියට සත්‍ය නැමැති පටියෙන් බැඳගන්න. දමිටුකම නැමැති ලයවැස්ම පැළඳගන්න. මේ වචන සියල්ලම දන්නව. එෆීස පොතේ තියෙන 6 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ අවියායුධ. ඊටත් වඩා බලවත් අවියායුධ ගැන අපි මේ අවස්ථාවේදී මේ අවුරුද්දේ කතා කරලා තියෙනවා. විවේකීව සිටීම, කෘතඥතාව දැක්වීම, කෘතඥතාවෙන් යාඥා කිරීම. එනම් සහෝදර සහෝදරවරුනි, අපිට අවශ්‍ය සියලුම අවියායුධ දේව වචනයෙන් අපි දැන් පූර්ණ වෙලා ඉවරයි. එහෙනම් දැන් එක ප්‍රශ්නයක් තියෙනවා. නැවත අපි ජොෂුවා පොත දිහා බැලුව විට ජොෂුවා පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියන්නේ ශක්තිමත්ව ධෛර්යමත්ව සිටීමටද බිය නොවීමටද නොකලඹීමටද මා නුඹට අණ කරනවා නොවේද? මන්ද නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග සිටින සේක. දෙවියන් වහන්සේගේ වචනයෙන් තියෙන බලය සියලු අවියායුධ අපි දැන් අතට අරගෙන ඉවරයි. අපි හිතට අරගෙන ඉවරයි. නමුත් සහෝදර සහෝදරවරුනි, එක ප්‍රශ්නයක් තියෙනවා. නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග වැඩ සිටින සේක. ඉතින් සහෝදර සහෝදරවරුනි, නුඹ යන්නේ කොහෙද? දැන් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඔබේ අවස්ථාවයි. ජොෂුවා පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ මෙවැනි විශාල අභියෝගයක් ජොෂුවාට දෙනකොට දෙවියන් වහන්සේ ජොෂුවාට කිව්වේ නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග සිටිනසේක. එනම් සහෝදර සහෝදරවරුනි, අද හිතට ගන්න, ඔබ යන සෑම තැනකටම ඔබේ දෙවි සමිදානන් වහන්සේ ඔබ සමග සිටිනවා. නමුත් ඔබ කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් ඒ ප්‍රශ්නට මුහුණ දෙන්න. දැන් ඒ ප්‍රශ්න හිතට ගන්න වෙලාව අවස්ථාව ඇවිත් තියෙන්නේ. විවේකයෙන් සිටීම කියන්නේ සහෝදර සහෝදරවරුනි, සටන් නොකිරීම නෙමෙයි. විවේකයෙන් සිටීම කියන්නේ දෙවියන් වහන්සේ ඔබට ඒ සටන ඔබ වෙනුවෙන් සටන් කරලා ඔබට ජයග්‍රහණය ලබා දෙයි කියන විශ්වාසයෙන් විවේකීව සිටීම. එහෙම නැත්නම් අපේ හිතේ කිසි අභියෝගයක් නැතුව, කිසිම දර්ශනයක් නැතුව
කිසිම ඉලක්කයක් නැතුව කිසිම අදිෂ්ඨානයක් නැතුව නිකරුණේ gedara සිටීම නෙමෙයි සහෝදර සහෝදරනි විවේකීව සිටීම. දේව වචනය හරහා අපි දෙන ඉගැන්වීම අනුව ඒ විවේකයෙන් නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. ඔබේ සිතට නගන්න කැමති මම මතකය දෙවියන් වහන්සේ දාවිත් රජුට කියපු අවස්ථාවේදී ඔයා යුද්ධයට යන්න කරදර වෙන්න එපා. විවේකීව සිටින්න. මම යුද්ධේ ඔබ වෙනුවෙන් ජය ගන්න කිව්වා. නමුත් ඒ අවස්ථාවේදී දාවිත් ඉතාමත් දෙවියන් වහන්සේට ලැබි නායකයෙක් වුණාට එම අවස්ථාවේදී දාවිත් සිංහලෙන් කියනවා නම් වැඩේ වැරදුනා. දෙවියන් වහන්සේ කිව්වේ ඔයා යුද්ධයට යන්න, යුද්ධ කරන්න. යුද්ධයට යන්නේ කොහොමද සහෝදරනි? කඩු අරගෙන අසුපිට නැගලා කෑ ගාගෙන තමයි යුද්ධයට යන්නේ. දෙවියන් වහන්සේ දාවිත්ටත් යම් කිසි වගකීමක් දුන්නා. ඒ වගේම යම් කිසි කොන්දේසියකුත් දුන්නා. ඔයා යුද්ධයට යන්න, මේ යුද්ධ ජයග්‍රහණය දෙන්නේ මම. ඔයා විවේකීව සිටින්න. පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න සහෝදර සහෝදරයනි. විවේකීව සිටීම කියන්නේ එතකට අසුපිට නිදාගෙන යන එක නෙමෙයි නේද? නෑ. කඩුව අතට අරගෙන කැහැ ගාගෙන යුද්ධයට ගිහිල්ලා මේ කඩුවෙන් සතුරන් එක්ක සටන් කිරීම තමයි ඒගොල්ලන්ගේ වගකීම. නමුත් එතන තියෙන විවේකය මොකද්ද? ඒ ජයග්‍රහණය දෙවියන් වහන්සේ ලබා දෙයි කියන ස්ථිරත්වය තමයි ඒ හිතේ තියෙන අවශ්‍ය විවේකය. අපි මේ කතාව හොඳට දන්නවා. මේ අවස්ථාවේදී දාවිත් මේ විවේකයට ඇතුල් වෙන්න බැරි වුණා. එයාගේ හිතට බියක් ඇති වුණා. දෙවියන් වහන්සේ මේ ජයග්‍රහණය මට ලබා දෙයිද නැත්ද කියන සැකය ඔහුගේ හිත තුළ ඇතුල් වුණා. එම අවස්ථාවේදී දාවිත් ඔහුගේ සොල්දාදුවන් දිහා බලලා මට සොල්දාදුවෝ කී දෙනෙක් ඉන්නවද? මට පුළුවන් වේද මේ ජයග්‍රහණය අතට ගන්න? මගේ ශක්තිය ඇති වේද කියන ඒ සැක, බිය, ඇදහිල්ල නැති තැනට දාවිත් වැටුණා. සම්පූර්ණයෙන් නෙමෙයි සහෝදර සහෝදරයනි. දාවිත් වගේ දෙවියන් වහන්සේ ළඟින් හිටපු රජු කෙනෙක් කවදාක්වත් එහෙම සම්පූර්ණයෙන් වැටෙන්නේ නැහැ. 120ක් වැටුණා. 120ක් ඇදහිල්ල අඩපණ කරගත්තා. මේ හැම යුද්ධෙටම දෙවියන් වහන්සේගේ බලයෙන් ගිහිල්ලා හැම යුද්ධයක්ම ජයග්‍රහණය කරගත් දාවිත් මේ අවස්ථාවේදී සිංහලෙන් කියනවා නම් සහෝදර සහෝදරනි වැඩේ වැරද්දගත්තා. 2 සෑමුවෙල් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ මේ කතාව ගැන කියවලා බලන්න. ඔහු යුද්ධයට ගියාම යුද්ධ පෙරදුනා. ආයිමත් ගෙදර ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දාවිත් ඇහුවා, "ඇයි දෙවියනේ? මට මේ ජයග්‍රහණය ඔබ දෙනවා කිව්වා නේද?" නමුත් දෙවියන් වහන්සේ ඔහුට මතක් කරා. "ඔව් යුද්ධයට යන්න කිව්වා. ඒ උනට විවේකීව ඉන්න කිව්වා නේද? මේ ජයග්‍රහණය ලබලා දෙන්නේ මමයි කියලා පොරොන්දුනා නේද? ඇයි බය හිත ඇතුළට ඇති කරගත්තේ? ඇයි සැක හිත ඇතුළට ගත්තේ? ඇයි සොල්දාදුවන් ගණන් කරන්න පටන් ගත්තේ?" දාවිත් ඔහුගේ වැරද්ද තේරුණා. ඉතින් අද මේ දේශනාව අවසන් කරද්දී අපි ඉදිරියේ වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ දාවිත්ගේ යුද හමුදාව යුද්ධයට ගියා වගේ අපිත් තර අදිෂ්ඨානය අරගෙන දිරිමත් වෙලා අපි යුද්ධ කරන්න ඕනේ සහෝදර සහෝදරයෝ. නමුත් දාවිත් දුන්න පොරොන්දුව අපේ හිත තුළට අරගෙන මේ යුද්ධ කරන ගමන් දෙවියන් වහන්සේ තුළ විවේකීව දෙවියන් වහන්සේට කෘතඥතාවය පළ කරලා එම යුද්ධයේ ජයග්‍රහණය ඔබට ලබලා දෙන දෙවියන් වහන්සේ කියලා ස්ථීරව කිසිම සැකයක් නැතුව අපි ස්ථීරව සිටින්න ඕනේ සහෝදර සහෝදරයෝ. එම කරන්න අමාරු අවස්ථාවේදී යාඥා කරන්න, ප්‍රශංසා කරන්න, කෘතඥතාවය පළ කරන්න. අපේ හිත පොඩ්ඩක් වැටුණා කියලා බය වෙන්න එපා. හිත වැටෙන්නේ නැති මිනිහෙක් මේ ලෝකේ නැහැ. අපේ හැමෝගෙම හිත වැටෙනවා. ඒක දෙවියන් වහන්සේ දන්නවා. ඒක ගැන කලකිරීමටපත් වෙන්න එපා. හිත වැටෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ වැටුණු තැන ඉන්න එපා. වැටුණොත් ප්‍රශංසා කරන්න, ස්තුති කරන්න, දේව වචනය කියවන්න, යාඥා කරන්න, පාස්ටර්ට කෝල් කරන්න, පාස්ටර්ගෙන් අවවාද ගන්න, යාඥා ගන්න. හිත අයිමත් ස්ථීර තැනකට ගේන්න. මොකද අපේ හිත ඒ දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන ස්ථීර තැනකට ඉඳද්දී තමයි අපිට පුළුවන් ජයග්‍රහණය ලබන්න. එහෙනම් මේ දේශනාව අවසන් කරද්දී මම නැවත අහන්නේ එම ප්‍රශ්නයමයි සහෝදර සහෝදරනි. නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹ සමග වැඩ සිටින සේක. නමුත් නුඹ කොහෙද යන්නේ? දාවිත් කිව්වා යුද්ධයට යන්න. මම මේ ජයග්‍රහණය නුඹට දෙන්න. විවේකීව සිටින්න, යුද්ධයට යන්න. නමුත් අපේ යුද්ධය මොකද්ද? සිංහලෙන් කීමක් තියෙනවා මං හිතන්නේ මේ යුද්ධයට නැති කඩුවෙන් කොස් කොටන්නද කියලා. ඉතින්
සහෝදර සහෝදරවරුනි අපි අපෙන් අහගන්න ඕන ප්‍රශ්න තමයි අපි යුද්ධයට යනවද එහෙම නැත්නම් අපි ගෙදර ඉඳන් කොස්කොටනවද කියලා. මේ ප්‍රශ්නෙට කාටවත් වෙන කෙනෙක්ට පිළිතුරක් දෙන්න බෑ. ඒ ප්‍රශ්නේ තමන්ගෙන්ම අහගත්ත යුතු ප්‍රශ්නයක්. අපි කොහෙද යන්නේ? කොහෙටද යන්නේ? නුඹ යන සෑම තැනකම නුඹේ දෙවි සමිඳානන් වහන්සේ නුඹ සමග සිටිනසේක. ඉතින් අදහස් කරේ මොකද්ද? යන ඕනෙම යුද්ධයකට, යන ඕනෙම අභියෝගයකට, යන ඕනෙම ඉලක්කයකට දෙවි සමිඳානන් වහන්සේ නුඹ සමග සිටිනවා, නුඹ වෙනුවෙන් සටන් කරනවා, ජයග්‍රහණය නුඹට ලබා දෙනවා කියන එකයි. ඉතින් නුඹ යන්නේ කොහෙද? මම යන්නේ කොහෙද? අපි යන්නේ කොහෙද? කොස්කෙඩියක් ගෙදර තියනවද? එහෙම නැත්නම් ඊට වඩා යහපත් අභියෝගයක්, ඉලක්කයක්, ජීවිතයට අරමුණක් අපි තුල තියෙනවා. එහෙනම් සහෝදර සහෝදරනි, සියලු දෙනාටම ආශිර්වාද කරනවා සුබ සතියක්. ඒ වගේම යහපත් අදිෂ්ඨානයක්, අරමුණක් හිතට අරගෙන යහපත් ගමනක් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පූර්ණව, දෙවියන් වහන්සේගේ විවේකයෙන් පූර්ණව, දෙවියන් වහන්සේට කෘතඥතාවෙන් පූර්ණව ඒ ගමන ගිහින් ඒ යුද්ධ කරලා ජයග්‍රහණය ගන්න කියලා ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා, ප්‍රකාශ කරනවා. ආමෙන්.